ඒ නිසා මැණික් ගල ආරක්ෂා කරගනින් ඔය මැණික් ගල තව ටික දවසක් යනකොට කළු ගලක් වෙන්න පුළුවන්. එහෙම පුතයෝ තමයි මේකේ ඉන්නේ. You're watching the Life Traveller channel. ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සංස්කෘතිය ශක්තිමත් කිරීමට සහ ඒ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සංස්කෘතිය බිඳ වැටීම බිඳ නොවැටි රඳවා තබා ගැනීම සඳහා ඉතාමත්ම තීරණාත්මක කාලකවලදී තීරණාත්මක කාලවකවානුවලදී සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා විදිහට රාජා මහින්ද්‍රන් මහත්මයා කටයුතු කරපු ආකාරය ඉතාම විශිෂ්ටයි සුවිශේෂී. එනිසා තමයි අපි එක් පැත්තකින් ඔහු සුවිශේෂී චරිතයක් මේ රටේ කියන එක අපි බොහොම නිර්භයව ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තවත් කාරණයක් තමයි යුක්තිය නැත්තම් සත්‍ය කුමක්ද යන්න පිළිබඳ කාරණය. සත්‍ය කුමක්ද සත්‍ය බෙදා හැරීම කුමක්ද කියන එක. අපි දැක්කේ 80 දශකයේ වන විට සත්‍ය කුමක්ද සත්‍ය බෙදා හැරීම පිළිබඳව ඒකාධිකාරීත්වයක්. එය බලය හිමි කරගෙන තිබුණේ රාජ්‍ය මාධ්‍ය. එතකොට ඒ රාජ්‍ය මාධ්‍ය විසින් පවත්වාගෙන ගිය සත්‍ය බෙදා හැරීමේ කාර්යය එයට විකල්පයක් විදිහට දැන් සත්‍ය බෙදා හැරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණේදී සත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය දැනගැනීමේදී විසම්මුතීන් පවත්වා ගැනීම විසම්මුතික කතිකාවන්ට ඉඩ ලබා දීම විසම්මුතික ප්‍රවාදයන්ට ඉඩ ලබා දීම විසම්මුතික අදහස් වලට ඉඩ ලබා දීම සඳහා විකල්ප මාධ්‍ය භාවිතයක් නැත්නම් ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් කල්චර් එකක් ස්ථාපිත වාදයට විකල්පයක් විදිහට ස්ථාපිත වාදයට විරුද්ධ සංස්කෘතියක් බිහි කිරීමේ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරේ රාජා මහින්ද්‍රන් මහත්මයා සිරස ආයතනය ආරම්භ කිරීම සහ ඒ හරහා ගොඩනැගිච්ච ආයතන ගණනාවක් ඔස්සේ එතුමා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරා. ඒ වගේම අපි දැක්ක දෙයක් තමයි විවිධ බාධක විවිධ අභියෝග විවිධ තර්ජනයන් මැද තමන් දරපු තමන් පිළිගත්ත ඇගයුම් වෙනුවෙන් වැලියුස් වෙනුවෙන් ප්‍රින්සිපල්ස් වෙනුවෙන් නිර්භයව කටයුතු කිරීමේ කොන්දක් කෂේරුවක් තිබුණු දුර්ලභ ගණයේ චරිතයක් තමයි රාජා මහින්ද්‍රන් මහත්මයා. අපි දැක්කේ විකල්ප මාධ්‍ය පවා 80 දශකයෙන් පස්සේ බිහි වුණු විකල්ප මාධ්‍ය පවා තමන්ගේ පැවැත්ම මුල් කර ගනිමින් සර්වයිවල් එක පැවැත්ම මුල් කර ගනිමින් එහෙම නැත්නම් තමන්ගේ පැවැත්මට තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා දේශපාලන න්‍යාය පත්‍ර සකස් කර ගනිමින් කටයුතු කරන මොහොතක තමන් හැම විටම ජනතාව පැත්තේ ඉඳලා ජනතාව මුල් කර ගනිමින් හැම විටම විකල්ප ධාරාවන් ශක්තිමත් කරමින් ඒ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් නිර්භයව පෙනී සිටි චරිතයක් තමයි රාජා මහින්ද්‍රන් මහතා. ඒ නිසා මේකී කාරණා නිසාම අපි හිතනවා රාජා මහින්ද්‍රන් මහත්මයා නිදහස් පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ බිහි වූ සුවිශේෂී චරිතයක්. ඒ නිසා තමයි අපි හිතන්නේ අර ඇරිස්ටෝටල් ප්‍රකාශ කළා වගේ ඔහු හුදෙක් සමාජ සේවකයෙකු පමණක් නෙවෙයි. අපි කැමති නැහැ එතනට ලඝු කරන්න ඔහුගේ භූමිකාව. ඔහු සැබෑ ලෙසම පුරවැසි භූමිකාවක් කරපු කෙනෙක්. පුරවැසි භූමිකාවක් කරන කෙනෙක් ඇරිස්ටෝටල් කියනවා වගේ ඔහු නික්ම යන්නේ තමන් හිටපු බව තමන් හිටපු තැන සටහන් කරලා තමන් අඩිය තිබ්බ පියවර තමන් හිටියේ කොතනද අන්න ඒ හිටපු තැන සටහන් කළා මතකයේ ඉතිරි කළා තමයි පුරවැසියෙක් නික්ම යන්නේ. ඒ නිසා තමයි රාජා මහින්ද්‍රන් මහත්මයා ඔහු ව්‍යාපාරිකයෙක් තමන්ට තමන්ගේ ව්‍යාපාරික කටයුතු තමන්ට ඕනෑ තරම් තමන්ගේ ව්‍යාපාරික මාර්ග ඔස්සේ දියුණුව කරා ඕනෑ තරම් තව තවත් යන්න තිබියදී ඔහු ඊටම අමාරු මාර්ගයක් තෝරගත්තා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සහ එය ශක්තිමත් කිරීමේ කාර්යභාරය උදෙසා තමන්ගේ පුරවැසි දායකත්වය ලබා දීම. ඒ සඳහා ඔහු අභියෝගාත්මකව ඒවට මුහුණ දුන්නා. අභියෝගාත්මකව ඒවට මුහුණ දුන්නා. ඒ නිසා තමයි ඔහු නික්ම යන්නේ අපි සියලු දෙනාටම මතකයන් ඉතුරු කරගනිමින් ඒ අරගලය පිළිබඳ ශක්තිමත් මතකයන් ඉතුරු කරමින් තමයි රාජා මහින්ද්‍රන් මහත්මයා නික්ම යන්නේ. ඒ නිසා අපි පුරවැසි ව්‍යාපාර විදියට වාමාංශික මතදරන්නන් විදියට ඒ වගේම විවිධ අරගලවල ඉන්න අය විදියට නිදහස් මාධ්‍යවේදීන් විදියට අපි සියලු දෙනාම රාජා මහින්ද්‍රන් මහත්මයාට සිරස ආයතනයේ ප්‍රධානියාට අපේ ආචාර්ය පුද කරනවා. අපේ ආචාර්ය අපි පුද කරනවා. ඔවුන්ගේ කතාවලදී
ඔවුන් තමන්ගේ ආයතනය වෙනුවෙන් ඔවුන්ගේ සංවිධාන වෙනුවෙන් ඔවුන් තමන්ගේ අදහස් දක්වත්ති ඔවුන්ගේ පුද්ගලික අදහස් ඔවුන් එලි කරයි ඔවුන් ඒ පිළිබඳව කතා කරයි. සමා මේ ආරම්භයක් විදියට මම මේ ආරම්භය ගත්තේ අපේ ආරම්භයම අපි පටන් ගන්නේ රාජා මහේන්ද්‍රන් මහත්මයාට අපි සියලු දෙනාගේම ආචාර්ය පුද කරමින්. අපි අපේ අනිකුත් කාරණාවලට යනවා නම් අද පවතින තත්ත්වයන් පිළිබඳව අපිට පේනවා තවමත් දිග්ගැහි යන ගුරු අරගලය අපිට දිගින් දිගටම පේන්න තියෙනවා. දැන් ආණ්ඩුව අලුත් සූත්‍රයක් හදාගෙන තියෙනවා. අන්න දැන් ආණ්ඩුව අලුත් සූත්‍රයක් මේක ආණ්ඩුව 2005 ඉඳලම හදපු සූත්‍රයක් තමයි. දැන් ඒකේ දිගුවක් අපිට දැනුත් පේන්න තියෙනවා. මෙන්න ආණ්ඩුව කියනවා දැන් ඔන්න දැන් ගුරු පොකුරක් එයිලු. කොවිඩ් රැල්ලක් ගුරු රැල්ලක් මතුවෙන්න ඉඩ තියෙනවායි කියලා ඔන්න ආණ්ඩුවෙන් විවිධාකාරයේ ආණ්ඩුවේ නියෝජිතයෝ මැති ඇමතිවරු මන්ත්‍රීවරු ඔන්න ප්‍රකාශ කරමින් ඉන්නවා. අපි හැමදාම දැක්ක දෙයක් තමයි මේ ආණ්ඩුව මේ වසංගත කාලයේදී Tamanට විරුද්ධව මොකක් හරි ව්‍යාපාරයක් දියත් වෙනවා නම් විරෝධයක් දියත් වෙනවා නම් අන්න එතකොට රැල්ලක් මතුවෙනවා. ඒ මේ ආණ්ඩුවට විරුද්ධ වෙනකොට තමයි රැලි මතුවෙන්නේ. ඒක තමයි මේ ආණ්ඩුවේ තියරි එක. ආණ්ඩුවට විරුද්ධ නම් මොකක් හරි ආණ්ඩුවට විරුද්ධව කවුරු හරි පාරට බහිනවා නම් ආණ්ඩුවේ තකතීරු ඔලොමොට්ටල කුපාඩි වැඩවලට එරෙහිව මිනිස්සු පාරට බහිනවා නම් අන්න එතකොට රැල්ලක් මතුවෙනවා. දැන් කියනවා රැල්ලක් මතුවෙනවලු. අපි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට කියන්නේ ඔහෙලා මේ රැල්ලක් මතුවෙන්න අවශ්‍ය කරන දේශපාලන පසුබිම හැදුවා. කවුද ගුරුවරුන්ව පාරට ඇදලා දැම්මේ? කවුද ගුරුවරුන්ව පාරට ඇදලා දැම්මේ? ඒ අයව අරගල වලට ඇදලා දාලා ඒ දේශපාලන පසුබිම හැදුවේ මේ ආණ්ඩුව. ඒ නිසා ආණ්ඩුව වග කියන්න ඕනේ. ගුරු රැල්ලක් හදිසියෙවත් ඇති වුණොත් එහෙම ඒ රැල්ලට වග කියන්න ඕනේ ආණ්ඩුව. ආණ්ඩුව තමයි ඒකට අවශ්‍ය කරන පාර කැපුවේ. ආණ්ඩුව තමයි ගුරුවරුන්ව පාරට ඇදලා දැම්මේ. මේ ගුරුවරු තමයි ස්වේච්ඡාවෙන් තමන්ගේ ඩේටා ටික වියදම් කරගෙන ඒකට ඒකේ මුදල් වියදම් කරගෙන තමන්ගේ ලැප්ටොප් තමන්ගේ තිබෙන මේ තමන්ගේ තුට්ටුව තමන්ට ලැබෙන පිච්චිය වියදම් කළා තමන්ගේ මේ දරුවන්ට තමන් මේ රටේ දුවා දරුවන් වෙනුවෙන් ඒ අයට සාත්‍රය කියලා දෙන්න ආපු මිනිස්සු අපි දැක්කනේ ආණ්ඩුව මොකද්ද කළේ මේ ආණ්ඩුව මේ මිනිස්සුන්ට කුපාඩි කතා කිව්වේ කාලකන්ණි කිව්වා. ඊට පස්සේ අපි දැක්ක කියනවා ඔය එක්කෙනෙක් හිටියාම ඉතින් ඔක්කොම උගන්වන්න පුළුවන් කියලා. ඉතින් දැන් ඔච්චර කෙඳිරි ගගා ඉන්නේ නැතුව එක්කෙනෙක් හොයාගන්න උගන්වනවකෝ තමුසෙලා. ඔච්චර කෙඳිරි ගන්න ඕනේ නැහැ. එක්කෙනෙක් හිටියාම ඇති කොහොමද එක්කෙනෙක් යොදලා උගන්වනවකෝ ඔක්කොම ටික. මෙහෙමනේ කිව්වේ. මේ ගුරුවරුන්ව පාරට ඇදලා දැම්මා. ගුරුවරුන්ව පාරට ඇදලා දැම්මා. දැන් ඉඳන් කියනවා දැන් මේ මිනිස්සු පාරට ඇදලා දාලා මේ ආණ්ඩුවේ තකතිරුකම හින්දා මේ ආණ්ඩුවේ මුග්ධකම හින්දා මේ ආණ්ඩුවේ නොහැකියාවින්ද ඒ මිනිස්සු අරගලයට ආවට පස්සේ අන්න කියනවා දැන් රැල්ලක් ඇති වෙයිලු. එතනින් එහාට ගිහිල්ලා දැන් මේ ආණ්ඩුව හැමදාම කරපු එකක් තමයි රාජපක්ෂ පාලනයේ ස්වභාවය තමයි Tamanට විරුද්ධව කවුරු හරි පෙළ ගැහෙනවා නම් විරුද්ධවාදීන් පෙළ ගැහෙනවා නම් ජනතාව පෙළ ගැහෙනවා නම් වෘත්තීය සමිති පෙළ ගැහෙනවා නම් මාධ්‍ය යම්කිසි විදියට විවේචන ගේනවා නම් ආණ්ඩුවේ ප්‍රධාන තියරියක් තියෙනවා. ආණ්ඩුවේ තියරිය තමයි උන්කොටි. ඒක තමයි ආණ්ඩුවේ සූත්‍රය. මේ ආණ්ඩුවේ සූත්‍රය තමයි ජනතා අරගල එකතු කිරීම, වෘත්තීය සමිති අරගල එකතු කිරීම, නැත්නම් විවේචනාත්මක මාධ්‍යවේදීන් එකතු කිරීම, දේශපාලන විරුද්ධවාදීන් එකතු කිරීම නැත්නම් ඒක සමානයි කොටින්ට. ඒක තමයි ආණ්ඩුවේ සූත්‍රය. 2005 ඉඳලා 2019 දක්වාම තිබිච්ච සූත්‍රයක. එතකොට දැන් මෙන්න මේ සූත්‍රයක් දාලා දැන් කියනවා එක කොටියෙක් හොයාගෙන ආණ්ඩුව ජෝසප් ස්ටාලින්. දැන් අලුතෙන් හොයාගෙන තියෙන කොටිය තමයි ජෝසප් ස්ටාලින්. අපිට පේනවා කියනවා දැන් මෙයා මේ කොටින්ට උදව් කරපු කෙනෙක්. අපි දැක්ක මේ පොදු ජන පෙරමුණේ ලේකම් කියනවා. එතකොට මේ මැති ඇමතිවරු ඇවිල්ලා කියනවා මෙයාහත් ගැන අපිට තොරතුරු තියෙනවා. මෙයා කොටිත් එක්ක සම්බන්ධකම් තිබිච්ච කෙනෙක්. ඒකට උදව් කරපු කෙනෙක්. දැන් මේක තමයි කතාව දැන්. දැන් මේ ආණ්ඩුවම කිව්වේ අපි දැක්කනේ යුද්ධය ඉවර කළා අපි කොටි ඉවර කළා ඔක්කොම කියලා කිව්වා. අන්තිමේදී කොටියෙක් දෙන්නෙක් ඉතුරු කළානේ. මේ ඔක්කොම ඉවර කරයි කියන ආණ්ඩුව ඔක්කොම ඉවර කරයි කියන සර් ඔක්කොම ඉවර කරයි කියන මහරජුරුව අන්තිමේදී කොටියෙක් දෙන්නෙක් ඉතුරු කරලා තියෙනවා. හදිස්සියකදී ඒගොල්ලන්ට පෙන්වන්නද කොහෙද? හදිස්සියකදී පෙන්වන්නද කොහෙද කොටියෙක් දෙන්නෙක් ඉතුරු කරලා තියෙනවා. මේක පුදුම ආණ්ඩුවක් නේ. අපි දැක්කනේ පහුගිය කාලේ අර ඉස්තර කිව්වේ කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයා කොටියා කිව්වේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාව සිංහෙක් කරලා තියෙනවා. ඒ විදිහට අපි දැක්ක කොටි අර දලදා මාලිගාවට ගහපු අය භික්ෂුන් වහන්සේලා ඝාතනය කරපු මේ කොටි කියපු ටික දැන් ඉන්නේ ආණ්ඩුව. ඒගොල්ලෝ සිංහයෝ වෙලා. මේක තමයි ආණ්ඩුවේ තියරිය. මේක තමයි ආණ්ඩුවේ සූත්‍රය. Tamanට විරුද්ධ නම් කවුරු හරි
තමන්ව විවේචනය කරනවා නම් කවුරු හරි ඒ මිනිස්සුන්ව පාරට බැදාන්නට පස්සේ ඒ මිනිස්සු අරගලවලට එනවා නම් අන්න ඒ මිනිස්සුන්ව කොටි කරනවා. දැන් කොටියෙක් අල්ලගෙන තිනවා. දැන් කොටියෙක් වාගෙන තිනවා. ඒ තමයි ජෝසප් ස්ටාලින්. දැන් ස්ටාලින් තමයි ඒකට අහුවෙලා තියෙන අලුත්ම කොටියා. ඒ නිසා අපි කියන්නේ මේ තකතිරු වැඩේ නතර කරන්න. මේ ගුරුවරුන් මේකට පාරට බහින්නේ ඇයි කියලා අහන්න. ඒගොල්ලෝ මොකටද පාරට බහින්නේ? ඒගොල්ලෝ මොකද මේ අරගලයට එන්නේ? ඒ මිනිස්සු තමයි මේවා නොමිලේ කළේ. ඒ මිනිස්සු තමන්ගේ මුදලින් තමන්ගේ අතේ තියෙන පිච්චිය වියදම් කරලා ළමයින්ට උගන්වපු මිනිස්සු. ඒ මිනිස්සුන්ව අවනම්බු ඒ මිනිස්සුන්ට අවනම්බු කළා, අගෞරව කළා, ඒ මිනිස්සුන්ව පච කරලා, ඒ මිනිස්සුන්ව නිකන් ඒ මිනිස්සුන්ව සත පහට දාලා කතා කරලා දැන් ඉඳන් කියන ඒ මිනිස්සුන්ගේ රැල්ලක් ඇති වෙන්න පුළුවන්ලු. රැල්ලක් ඇති වුණොත්, ගුරු රැල්ලක් බැරි වෙලාවක්වත් ඇති වුණොත් ඒකට ආණ්ඩුව වග කියන්න ඕනේ. පාරට ඇදලා දාපු ආණ්ඩුව ඒකට වග කියන්න ඕනේ. ඒ වගේම අපි දැක්ක දෙයක් තමයි දැන් ආණ්ඩුව දිගින් දිගටම අපි දැක්කා මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු අපි දැක්ක විමල් වීරවංශ මහත්තයාගේ පක්ෂයේ ඉන්න පුද්ගලයෙක් දුවද മന്ത്രിවරයෙක්ද කොහෙද කියනවා දැන් මේ අර රිෂාඩ් බදුර්දීන්ගේ ගෙදර සිදුවුණු රිෂාඩ් බදුර්දීන්ගේ ගෙදර අර බාල වයස්කාර දැරියක් වෙච්ච අසාධාරණය අපහරණය ඒ සිදුවුණු විනාශය සම්බන්ධයෙන් ඇයි කියලා අහනවා මේ සමගි ජන බලවේගය පරීක්ෂණයක් කරන්න නැති විනය පරීක්ෂණයක් කරන්න නැති බදුර්දීන් සම්බන්ධයෙන් කිරියප්පට බල්ල බුරුපි කිව්වලු. බදුර්දීන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කරන්න ඕනේ පොදු ජන පෙරමුණ. පොදු ජන පෙරමුණ කරන්න ඕනේ. ආණ්ඩුව කරන්න ඕනේ. බදුර්දීන්ගේ කණ්ඩායමේ 3/2 අරගෙන පදුර්දීන්ගේ කණ්ඩායමේ ඡන්දෙ දීලා 3/2 අරගෙන සර්වාධිපති පාලකයෙක් බවට පත් වෙලා සර්වාධිපති ජනාධිපතිවරයෙක් බවට පත් උනේ සර්ගේ ආණ්ඩුව. සර්ගේ කෝච්චියේ නැගලා ඉන්නේ බදුර්දීන්ගේ කණ්ඩායම. බදුර්දීන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කරන්න ඕනේ. බදුර්දීන් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ ආණ්ඩුව. බදුර්දීන් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ ආණ්ඩුව. ඒ නිසා අපි කියන්නේ මේ පරීක්ෂණය සම්බන්ධයෙන් මේ වඩා පුළුල් පරීක්ෂණයක් කළා, කඩිනම් පරීක්ෂණයක් කළා, ඉක්මන් පරීක්ෂණයක් කළා තරාතිරම නොබලා මේ සම්බන්ධයෙන් දඩුවම් ලබා දෙන්න ඕනේ. තරාතිරම නොබලා මේ සම්බන්ධයෙන් දඩුවම් ලබා දෙන්න ඕනේ. අපි බොහොම පැහැදිලිවම කියනවා. ඒ නිසා මේ බාල වයස්කාර දැරියන් මේ කාර්යය යොදවන්නේ අපි හිතන විදියට මේ හුදෙක්ම රිෂාඩ් බදුර්දීන්ගේ ගෙදර පමණක් නෙමෙයි. දේශපාලන ප්‍රභූන්ගේ ගෙවල් වල, ඔය ව්‍යවස්ථාදායකයන් නියෝජිතයන්ගේ ගෙවල් වල, විවිධ ව්‍යාපාරිකයන්ගේ ගෙවල් වල කොච්චර බාල වයස්කාර දැරියන් ඉන්නවද කියන එක සම්බන්ධයෙන් හොයලා බලන්න ඕනේ. හොයලා බලන්න ඕනේ. ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්නේ මේ පිළිබඳව මෙතන කතා කරයි අනිත් අය. මම බොහොම පැහැදිලිවම කියන්නේ මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් වහාම ඍජු තීන්දුව තීරණ ගන්න ඕනේ. දඬුවම් ලබා දෙන්න ඕනේ. මේකට දඬුවම් ලබා දෙනවා වගේම අර අවුරුදු 15ක දැරියක් අර අපි දැක්ක අන්තර්ජාලයේ ඔස්සේ විවිධාකාරයේ අය මේ ආණ්ඩුවටම සම්බන්ධ සමහර මේ ආණ්ඩුවේම නියෝජිතය වෙච්ච දේශපාලන නියෝජිතයෝ ජාතික තලයේ ඒ වගේම බිම් මට්ටමේ පළාත් මට්ටමේ එතකොට මේ ප්‍රාදේශීය මට්ටමේ නායකයෝ ඒ වගේම විවිධ වෘත්තීය වේදීන් අපි දැක්කා ඔය හමුදාව හිටපු අය කියලා කියනවා පොලිසිය ප්‍රධානීන් කියනවා වෛද්‍යවරු කියලා කියනවා ඒ වගේම චීවරධාරීන් කියලා කියනවා. ඒතකොට මේ සා විශාල පිරිසක් තවත් අවුරුදු 15ක දැරියක් අපහරණයට ලක් කරා. ඒක සම්බන්ධයෙන්ුත් විමර්ශනය වෙන්න ඕනේ. ඒවායේ නම්ගම් කවුද කියන එක ඒවා හෙලි කරමින් රටට හෙලි කරමින් ඒවා සම්බන්ධයෙන් විමර්ශනයක් වෙන්න ඕනේ. එකක් අනෙකට දෙවෙනි නෑ. ඒ නිසා අපි කියන්නේ බොහොම පැහැදිලිවම අපි කියන දෙයක් තමයි පිරිමි වැඩිහිටි පිරිමි බාල වයස්කාර දැරියන් අපහරණය කිරීමත් ඒ වගේම වැඩිහිටි කාන්තාවෝ අවුරුදු 20ක වගේ තරුණයන් අපහරණයට ලක් කිරීමත් එක හා සමාන දෙයක්. ඒවයි ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා එකක් අනෙකට දෙවෙනි නෑ. කාන්තාවක් දැරියක් අපහරණයට ලක් කිරීමත් තරුණයෙක් අපහරණයට ලක් කිරීමත් දෙකම එකයි. ඒවා හැම එකක්ම හංගන්න නැතුව ඒ සෑම එකකටම එක හා සමානව දඬුවම් දෙන්න ඕනේ. ඒ වගේම අවසාන වශයෙන් දැන් අපිට පේන දෙයක් තමයි දැන් ලංකාවේ මේ රටේ මිනිස්සුන්ට තෙල් ටික ගන්න ඩොලර් නැහැ කියනවා. තෙල් ටික ගෙන්නන්න ඩොලර් නැහැ කියනවා. බෙහෙත් ටික ගෙන්නන්න ඩොලර් නැහැ කියනවා. පෝර ටික ගෙන්න ගන්න බෑ. දැන් මේ කාබනික පෝර කිව්වට ඒවට ඩොලර් නැහැ කියලා කියනවා. එතකොට අපිට ඖෂධ ටික ගෙන්න ගන්න ඩොලර් නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගෙන්න ගන්න ඩොලර් නැහැ කියනවා. මේ ඔක්කොම තියෙද්දි
අපිට දැන් වාර්තා වෙනවා මාධ්‍යවල පළ වෙනවා ටෝකියෝ මේ ක්‍රීඩා උළෙලට ටෝකියෝ ක්‍රීඩා උළෙලට සහභාගී වෙන්නේ 9 දෙනයි. හැබැයි 60 ගණනක් ගිහිලා තියෙනවා නිලධාරී. පුදුම ආශ්චර්යයක් මේක. පුදුම සෞභාග්‍යයක් කියන්නේ දුවන්න ගිහිලා තියෙන්නේ 9 දෙනයි. හැබැයි නිලධාරීන් ගිහිලා තියෙනවා 60 ගණනක්. ලෝකේ එකම ක්‍රීඩා ඇමතිවරු දෙන්නයිලු ඉන්නේ ගිහිලා ඒ ජපානයේ ක්‍රීඩා ඇමති ලංකාවේ ක්‍රීඩා ඇමති විතරයිලු. මෙන්න රට. මේක තමයි සෞභාග්‍ය කියලා කියන්නේ. මේ මෙච්චර දේවල් වල ඩොලර් නැහැ කියලා කියනවා. මේ රටේ ඩොලර් නැහැ, රටේ මුදල් සංචිත නැහැ. හැබැයි මේ 60 දෙනෙක් විතර ගිහිල්ලා තියෙනවා මේ 9 දෙනෙක් ක්‍රීඩා කරන එක බලන්න. ඒ අතර අපිට දැනගන්න ලැබෙනවා මාධ්‍යවල පළ වෙනවා මොනවද අර වාහනවල ස්පෙයා පාර්ට්ස් ගෙන්නන මිනිස්සු මුදලාලිලා වාහන කරතරව්කාරයෝ ඒගොල්ලොත් ගිහිල්ලා තියෙනවලු. ඒගොල්ලොත් ඔලිම්පික් එකට ගිහිල්ලාලු. ඒ නිසා මේක තමයි අපේ රටේ තියෙන බරපතල ප්‍රශ්නය. මේක අපි දැක්කා. අපි පහුගිය කාලවලත් දැක්කෝ හෙලිකොප්ටර් වලින් ගිය විදිය ඒවායේ මිල ගණන් අපිට පස්සේ දැනගන්න ලැබුණා කොච්චර මුදල් සම්භාරයක් වියදම් කළා රටේ මුදල් නාස්ති කරාද කියන එක. රටේ මුදල් නාස්ති කරාද කියන එක. ඒතකොට මේ විදියට තමයි මේක වෙලා තියෙන්නේ. අන්තිම විදියට කියන්නේ දැන් අපි දැක්කා ඊයේ වන විට මැණිකක් හම්බ වෙලා තියෙනවලු කිලෝග්‍රෑම් 510කට කොහෙද මැණිකක් හම්බ වෙලා තියෙනවලු. අපි කියන්නේ ඔය මැණික තව සතියක් වෙනකොට කළු ගලක් වුණොත් පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඔය මැණිකට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්න. මොකද මැණික් ගල් පිළිබඳ ඉතිහාසයක් මේ රටේ තියෙනවා. ඊට පස්සේ අර ඩේසි ආච්චිගේ ගෙදර මැණික් මල්ල වගේ තනින් තන 150 දෙනාගේ ගෙවල් වල මැණික් මලු තිබුණොත් පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මැණික් ගල ආරක්ෂා කරගනින් ඔය මැණික් ගල තව ටික දවසක් යනකොට කළු ගලක් වෙන්න පුළුවන්. එහෙම පුතයෝ තමයි මේකේ ඉන්නේ. You're watching the Life Traveler channel.